සර් කියන ඒවා ඇහෙන්නේ නැහනේ. අද ජලන් කරත් නෑ නේද? නිසා හැමදාම වෙන ළමයෙක් එයා හරි කමන්න අපි වැඩේ පටන් ගමු. පස්සන් අපි දැන් ගොඩක් දුරට ගිහිලා තියෙන ඉංග්‍රීසි පන්තියේ වීඩියෝ එහෙම බලනද පස්සන් ඉතින් ඉංග්‍රීසි පන්තිය හැම පාඩම අදාළ වීඩියෝ එක දානවා. ඉංග්‍රීසි සති වීඩියෝ එක බලවද පස්සන්? ගිය සතියේ නම් බැලුවේ නැහැ සර්. මේකෙන් දැන් පන්තියට එන්න බැලුනොත් මම ඕගොල්ලෝ මේ තමයි මේ වීඩියෝ එක හදලා දාන්නේ. පන්තියට එන්න බැරි වෙන ළමයි. මොකද සිග්නල් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. Zoom එකේ මොනවා හරි එකක් කරන්න පුළුවන් නේ. ඒ ළමයින්ට උදව්වක් විදියට තමයි මේ වීඩියෝ එක හදලා දාන්න මහන්සියලා ඈ. ඒක නිසා ඔයාගොල්ලෝ මේක අපරාධ කරා එක බලන්න. අදිසියවත් මේ පන්ති එන්න බැරනවා නම් ඒක බලන නෝටේ සම්පූර්ණ කරගන්න. හරි. ඒකයි. ඒක ඔයාලට කලකට පන්ති මිස් වෙන්නේ නැහැ. ඔයාලගේ බලලා මේ ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හරි. කමන්න බුද ආයෙම පන්තියට එන්න බැරුණොත් අනිවාර්යයෙන් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න. හරි. අපේ විශේෂ තුනක් තමයි කතා කරේ. चमत्कार किसी मन काम कटा करे और डिक्टेशन टिका चमत्कार पे लवन साथी काम नहीं है वो तो चमत्कार नहीं है डिक्टेशन देन काउ द දැන් අපි මේ හැමදාම පසන් අපි ඩික්ටේෂන් 10ක් දෙනවා. මේ ඩික්ටේෂන් 10 පාඩම් කරගෙන එන්න ඕන. දැන් මම ගිය සතියේ දුන්න ඩික්ටේෂන් 10 මේ සතිය ගන්නෙ නැහැ. ලබන සතියම ගන්නවා. හරි ඒ නිසා ඔව් ඒ 10 පුතා ලබන සතියේ පාඩම් කරගන්න. අර ගෲප් එකට දාලා ඩික්ටේෂන් 10. හරිද? තමත් එහෙනම් අපි එහෙම කරමු ලබන සතියේ පුතා ඩික්ටේෂන් ටික අද ළමයි අඩු නිසා මේ අපි අද පාඩම් පටන් ගමු. ඔව් දැන් පාඩම් පටන් ගන්න කලින් දැන් ගිය සති කරපු දේවල් ටික පුතා මතක් කරන්න ඕන. මොනවද අපි අන්න හරි very good. මොනවද පුතා පටන් ගත්තේ articles නේද? articles. ඔව් මේ පසන් මේව දානවද article ගැන කියලා ගත්තද කලින්? ඉස්කෝලේ මොනවද article? නෑ සර්. නෑ ඒක තමයි පුතා පසන් මේ හොඳ කොටසක් කියන මේ දවස්වල මේ ග්‍රැමර් හරියි. ඔයාලට විභාග වලට ගොඩක් වැදගත් වෙනවා. ඒකයි වැඩිපුර ග්‍රැමර් කරන්නේ ස්පෝකන් ටික පොඩක් නවත් කරලා ඉස්සරහ ග්‍රැමර් ටික කරන් බලුවේ ඒකයි විභාග වැදගත් නිසා. ආටිකල්. හරි ආටිකල් කියන්නේ මොනවද? ආටිකල් පිළිවෙල මම ටිකක් හඳුන්වලා දුන්නා නේද? ඔව් කියන්න බලන්න චමත්තුවා මොනවද ආටිකල්? ආටිකල් කියන්නේ මොනවද? මම විස්තර කරන්න. A and the අන්න හරි. ඔව් පස්සෙන් පුතා අහගන්න අපි ආටිකල් කියලා කියන පුතා A අකුරටයි නේද? ඒ කියලා කියන ඒක શબ્දය ගන්න අපි කියලා and the මෙන්න මේ තුන තමයි අපි ආටිකල් විදිහට සලකන්නේ ආටිකල්ස්. හරි ආටිකල්ස්.
and the the මේ අපේ articles හරි මේ articles වලින් ප්‍රධාන වශයෙන් සහ and නේද භාවිතය කරන හැටි මම කියලා දුන්නා වල උච්චාරණය මොකද්ද පුතා එන්නේ වලින් අපි ගන්නෙ මොකද්ද සිංහල මොන උච්චාරණයද ගන්නෙ වලින් මතක් කරලා අපි පාඩුවට යමු කියන්නේ කොහොමද සහ නෑ කියන්නේ මොහොතද ගන්නෙ පුතා අපි දැන් අපි මෙහෙම ගමු පොත කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පොත book book අන්න B double O K ඔන්න book හරි ඊට පස්සේ මට ලියන්න පුතා පොතක් කියලා පොතක් a book පොතක් අන්න හරි එතකොට ලියන්න පුතා මොකද්ද අපි a book පොතක් එතන මේ අල් කයන්න තමයි වල දැම්මට පස්සේ උච්චාරණය වෙන පුතා අල් කයන්න හරි තමක් මතක් කරන්න පුතා අපි ඊයේදී කතා කරා මේවා book නේද හරි ඒකට අල් කයන්න શબ્දයක් එනවා නම් මේ අල් කයන්න શબ્ද ගන්න අපි ඒ අකුරු දාලා කියන શબ્දය ගන්නවා හරි ඊට පස්සේ අපි කතා කරා and භාවිතය and වැදගත් මේක and භාවිතය ගැන පොඩ්ඩක් කිව්වා නේද තමයි and කොහෙද භාවිත කරන්නේ කියලා අපි කතා කරන ටික එක කතා කරේ කොතෙන්ද කරාද චාර්තුදා පොඩ්ඩක් නෝට් එක බලලා කියන්න මට භාවිත කරන වචන ගොඩක් ලිව්වා හරි and වලින් කොහෙන්ද නවතිපුදා තන පොඩ්ඩක් කියන්න මට and භාවිතයේදී ඒ අවශ්‍ය වන නාම පදයේ මුල් අකුර සර අකුරක් සහ මුල් අකුර සර අකුරක් නොවි සර ශබ්දයක් ආවද and භාවිතා කර කලින් සේම මෙහිදීද අල් කයන්නේ උච්චාරණය ගනු ලැබේ. එච්චර කිව්වොත් එච්චර නේද ඉංග්‍රීසියෙන් කරන්නේ නැද්ද අපි? නෑ සර්. හරි හොඳයි. මොකක්ද කිව්වේ? දැන් ඊට දැන් ඊයේ අකුර සහ and හරි මේ දෙන්නගෙම අපි උච්චාරණය ගන්න මොකද පුතා අල් කයන්න ප්‍රධාන වශයෙන් ගන්න සමහරලාට කුයන්නත් එන අවස්ථාවල් තියෙනවා හරි ගොඩක් වෙලාට අල් කයන්න හරි කුයන්නත් වෙන සමහරලාට අල් කයන්න හරි ඒ දානක ගැටලුවක් නැහැ මේ and දාන්න තමයි පරිස්සමට දාන්න ඕන ඔය විභාග වෙනකම් මේ and භාවිතය සම්බන්ධව මේ ග්‍රාමර් තියෙනවා හරි ඒ නිසා මේ and භාවිතය හොඳට ඔළුවට ගන්න හරි මම දැන් ඔයාලට කියලා දානවා and දාන්න පුතා නාම පදවල ඉංග්‍රීසි තියෙන නාම පද නේද මේ නාම පදවල මුල් අකුර සොර අකුරක් වුණොත් ගොඩක් වෙලාවට and දානවා අපි හැම වෙලාවෙම නෑ සොර අකුරක් තිබුණා කලියටම දාන්නත් බෑ 90ක් විතර වචනවල සොර අකුර තියෙනවා අපිට and දාලා හදා ගන්න පුළුවන් හැබැයි සමහර වෙලාවල් තියෙනවා සොර අකුරක් තිබුණත් ඒකට and දාන්නේ නැහැ. හරි. ඒ වගේ අවස්ථා ටිකක් තියෙනවා මම ඒක කියන්නම් මෙන්න මෙහෙම ලියා ගන්න. අරවත් දාලා යන්න පුතා. ඉංග්‍රීසි භාෂාවේ ලියන්න ඉංග්‍රීසි භාෂාවේ හරි සර්. and භාවිතා කරන්නේ and භාවිතා කරන්නේ
හරි සර්. and භාවිතා කරන්නේ හරි සර්. ඒක වචන නාම පද සහ ඒක වචන නාම පද සහ හරි සර්. ඒක වචන නාම පද වලට සහ එම නාම පද උච්චාරණයේදී එම නාම පද උච්චාරණයේදී ස්වර ශබ්දයක් ස්වර කියලා කියනකොට vowels නේද ස්වර අකුරු ස්වර ශබ්දයක් හරි. ස්වර ශබ්දයක් එන විට පමණක් ස්වර ශබ්දයක් එන විට පමණක් and භාවිතා කරයි. එම ස්වර ඔව්දා නියම් කරනවද? මේ සර ශබ්දයක් එන විට කියන තැන ඉඳන් ස්වර ශබ්දයක් එන විට පසන් පුතා චුට්ට නෝට් එකක් කියවන්න මම අපේ චමත්කාරට පොඩ්ඩක් ලියා ගන්න බැරි වෙලා තියෙනවා කියනවා. එතන ඉඳලා ස්වර ශබ්දයක් එන විට පමණක් and භාවිතා කරයි. ස්වර ශබ්දයක් එන විට පමණක් and භාවිතා කරයි. ඔව් සර්. ස්වර ශබ්දයක් එන විට පමණයි අපි and භාවිතා කරන්නේ. හරි. ස්වර අකුරක් තිබුණ ඵලයට එතකොට and භාවිතා කරනවද? නෑ. අන්න ඒක තමයි තාමත් වැදගත්. හරි. හරි 90ක් විතර ස්වර අකුර ආවට පස්සේ and භාවිතා වෙනවා. හැම ස්වර අකුරකින් වගේ ගොඩක් වෙලාවට අපිට මේ ස්වර ශබ්ද එනවා. සමහර වෙලාවට ස්වර අකුර තිබුණද ඒකේ ස්වර මේ ශබ්දේ ඉන්නේ නැහැ. අන්නේ ස්වර ශබ්දේ ඉන්නේ තැන් වලට පුතා අපිට and දාන්න බෑ. එතෙන් දාන්න ඕන මොකද්ද? අල්කයින් ශබ්ද ගන්න එතෙන් දාන්න ඕන මොකද්ද? හරියට හරි. very good. අපි ඊට අදාළ උදාහරණ එකකින් කතා කරමු. දැන් මම ඔයාලට දෙනවා. දැන් අන්තිම නැවතේ මොකද පුතා? අන්තිම නැවතේ මොකද? පසන් අන්තිම නැවතේ මොකද පුතා උදුන්ද? එන විට පමණක් and භාවිතා කරයි. එන විට පමණක් and භාවිතා කරයි. එසේ ලියන්න එහෙම ලියන්න එසේ පවතින ස්වර ශබ්ද ටික එසේ පවතින ස්වර ශබ්ද ටික එසේ පවතින ස්වර කියලා කියනවා vowels ටික එසේ පවතින ස්වර ශබ්ද ටික පහත පරිදි වේ. එසේ පවතින ස්වර ශබ්ද ටික පහත පරිදි වේ. මෙන්න මේ ස්වර ටික මේ
උච්චාරණ ටික හොඳට මේ පාඩම් කරගන්න ඕන. ශබ්ද ටික. හරි. අපි දැන් මේ ස්වර අකුරක් දැක්කට පස්සේ මේ මෙන්න මම දැන් බෝඩ් එකේ දානවා මේ ටික උච්චාරණය වෙනවද කියලා බලලා මේ ඒ උච්චාරණය වෙනවනම් විතරයි ඇන් දාන්න. හරි. එතන අපි ස්වර අකුර දැක්ක ඵලයට අපි ඇන් දාන්නේ නැහැ. හරි. ඔය ප්‍රශ්න පත්‍ර ඕන තරම් සහ ඇන් භාවිත කරන ප්‍රශ්න අහලා දිනවා. හරි. හරියට ළමයා කරලා දාන්න ඕන. සමහර ළමයා ඔන්න දැක්ක ගමන් ඔන්න ස්වර අකුරක් දැක්ක ගමන් මේ නාම පදයක ඒක වචන නාම පදයක ස්වර අකුරක් දැක්ක ගමන් මේ ඇන් දාන්න යනවා. හරි. එහෙම දාන්න බලපුවා දැන් දන්නවා ඔයගොල්ලෝ හරියටම ස්වර අකුර තිබිලා ස්වර ශබ්දේ එන්නත් ඕන. හරි. සමහරලාට ස්වර අකුරක් නැතුව මේ කොන්සනන්ට් එකක් තිබිලා ස්වර ශබ්දයක් එනවා. එතකොටත් අපිට ඇන් දාන්න ඕන. හරි. ඒ ගැන ඉස්සරහ අපි කතා කරමු එක එකට බලමු. ඉස්සලා මම දැන් ඔයාලට දෙන්නම් මේ ස්වර ශබ්ද ටික. මේ ස්වර ශබ්ද ටික පුතා වෙනත් පෑනකින් හරි ලියලා හොඳට කොටු කරලා තියාගන්න. මම මේ ශබ්ද ටික ලියාගන්න. මේ ලියලා බෝඩ් එකේ ඔයගොල්ලෝ ටික ලියාගන්න. වෙනත් පෑනකින් හරි ලියලා කොටු කරලා තියාගන්න. චමත් පුතා මේ නෝට් එක ලියාගත්තද? චමත් මොකද්ද සර්? නෝට් එක ලියුවද පුතා? දැන් කිව්ව හරියට. ලිව්වා සර්. හරි හොඳයි. මම දැන් ඔයාලට ඒ ස්වර ශබ්ද ටික දෙනවා. මේ ටික ලියා ගන්න පුතා. හරි. මෙන්න මේ ටික. මෙන්න මේ උච්චාරණ ටික ආවොත් විතරක් ඇන් දාන්න ඕන. හරිද? අයන්නේ උච්චාරණ ආවොත් ඇන් දාත හැකියි. හරි මොනවා හරි අකුරක නාම පදයක් උච්චාරණ කරනකොට ඒක වචන නාම පදයක් උච්චාරණය කොට අයන්නේ શબ્දය ආවොත් ඇන් දාන්න පුළුවන්. හරි. අයන්න. සමානව ලියා ගන්න. අයන්න. ඊට පස්සේ ආයන්න ඇයන්න ඇයන්න ඈයන්න මේ හරි හොඳට පාඩම් කරගන්න ඈයන්න යන්න ඊයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න උයන්න ඌයන්න ලස්සන ලියලා කොටු කරගන්න තමයි ශබ්ද ටික උයන්න ඌයන්න යන්න ඒ යන්න ඔයන්න ඕයන්න හරි මෙන්න මේ ශබ්ද ටික නම් පාඩම් කරගන්න ඕන. හරි ඉංග්‍රීසි භාෂාවේ ඉතින් අපිට 150ක් වගේ තමයි පුතා තියෙන රට. ඉතුරු 150ම හොඳට කටපාඩම් කරලා උරුට දා ගන්න ඕන ටිකෙන් ටික. තේරෙමික පාඩම් කරන පාඩම් ගන්න බෑ. අපි පොඩ ටිකෙන් ටික කරමු. හරි. ඔය ඉංග්‍රීසි කියන මේ දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් මේ කරගන්න බෑ. මේක ටික කාලයක් එක දිගට මේක හදාගන්න ඕන. අරුතරේ අවුරුද්දක් දෙකක්වත් හරියට එක ක්‍රමයකට මුලින්දා කරගෙන යන්න ඕන. හරි. ඒක තමයි මේ ඒක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඉන්නේ. දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරගන්න බෑ. එහෙම කරන්න පුළුවන් හැමෝම කරගන්න ඕනේ නේ. ඒ නිසා මේ පුතා මේවා හරියට පොඩ අපි ඔළුවේ තැම්පත් කරගන්නවා. සක් වෙන දක්වත. ලස්සනට ගබඩා කරගන්නවා. හරි. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ උච්චාරණ ටික හොඳට ඔළුවට ගන්න හොඳට කියවන්න ඉස්සෙල්ලා. මේ උච්චාරණ ආයන්න ආයන්න ඇයන්න ඈයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න එයන්න ඒ යන්න ඔයන්න ඕයන්න. මෙන්න මේ මට නම් පාඩම්ද පුතා? very good. හොඳයි. පාඩම් නම් හොඳයි. ගොඩක් හොඳයි. පසන් පුතා මේක හොඳට පාඩම් කරගන්න. මෙන්න මේ උච්චාරණ ආවොත් විතරයි අපිට ඇන් භාවිතා කරන්න පුළුවන්. ගොඩක් ළමයි වරද්දවා හිතා ගන්නවා මොකද්ද? ගොඩක් ළමයිගේ මානසික වැරද්දයක් තියෙන්නේ. මොකද්ද තියෙන වැරද්දේ? වවල් එකක් තිබුණොත් ඇන් දානවා කියලා. ඒක තමයි සම්පූර්ණ වැරදි. හරි. වවල් එකක් තියෙන තැන් වලට ඇන් එනවා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත කතාව. හරි. ඇත්ත කතාව පුතා වවල් එකක් තිබුණ ඵලයට නෙමෙයි අපි ඇන් දාන්නේ. හරිද? මේ වවල් ඒ කියන්නේ ස්වර ශබ්දය ආවොත් තමයි අපි ඇන් දාන්නේ. ඒකයි ඇත්තටම වෙන්නේ. හරි. ඒකේ මම උදාහරණ ඔයාලට දෙන්න ඔයාලට ඒක තවත් තේරෙවි ඊට පස්සේ. හරි. දැන් ස්වර අකුරක් තිබුණත් අපි ඇන් භාවිතා කරන්නේ නැත්නම් තියෙනවා. අයිනයි එතන මේ ඇන්ම දාන්න බෑ. ඒක අරේම හිතුව ළමයි සම්පූර්ණ වැරදි. හරි. විභාගයට දෙනවා නම් දෙන්නේ එහෙම තමයි. ස්වර අකුරක් කියන එකක් දෙනවා. හැබැයි ඒක ස්වර උච්චාරණයක් එන්නේ නැති වෙන දෙන්නේ.
එහෙම වචන හොතරක් තියෙනවා. ඒක ළමයි දන්නේ නැති ළමයට අක්කාලා දානවා ඇන් කියලා. ඇන් දැන් උත්තරේ කියලා දාන්න ඕන. තොර උච්චාරණයක් එන්නේ නැත්නම් තොර අකුරක් තිබුණත් අනිවාර්යෙන් දාන්න ඕන. මොකද හරි. තොර උච්චාරණය ආවොත් විතරයි ඇන් දාන්න. හරි. අපි උදාහරණයක් බලමු දා. මේක හොඳට පාඩම් කරගන්න. මේක ලස්සන කොට කරලා තියාගන්න. මේ උච්චාරණ ටික. හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු පුතා ස්වර අකුරක් තියෙන ඒකෙන්ම ස්වර උච්චාරණය එන. ඒවෙන් උදාහරණයක් අරගෙන අපි අනිත් ඒවාට යමු. හරි. පොඩි උදාහරණයක් ගන්න පුතා මම ඉස්සලා. ඔයගොල්ලෝ දන්න වචනයක් ගමු ඉස්සලා අපි apple apple වලට බලමු පුතා දැන් ඔය අපි කිව්ව නෝට් එකට අනුව apple කියන වචනේ A P P L E. ඔය apple. දැන් උන apple. පළවෙනි උදාහරණය මම ගන්න පුතා apple. නේද? apple කියලා කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ පුතා? කියන්නේ ස්පෙලිං කියන්න A P P L E අන්න හරි A P P L E apple හරිද apple ඊට පස්සේ පුතා apple ලිව්වා ඊට පස්සේ මේකේ මට apple ගෙඩියක් කියලා ලියන්න ඕන apple ගෙඩියක් an apple අන්න හරි මේක පුතා මොකක්ද එන්න ඕන an apple ඇයි මේ an කියලා දැම්මේ දැන් මට හේතුව කියන්නේ an apple කියලා කියන්නේ හේතුව and APPLE. Oh, ඇයි සමත් කවුද සමත් පුතා කිලිමෝන and කියලා දැම්මා. ඇයි මට කියලා දාන්න පුළුවන්. ඇයි කියලා දාන්න ඒ අකුර සර අකුරක් හින්දා. එහෙම කිව්වොත් හරි. ඒ අකුර සර අකුරක් නෙවෙයි පුතා. මෙතන උච්චාරණය බලන්න ඕන. මොකද සමත් බලන්න ඕන. ඒක ඒ අදහස අයින් කරගන්න ඕන. අපි වචනේ මොකක්ද ගන්න ඕනේ තමයි සොර අකුරක් උන නිසා නෙමෙයි අපි ගන්නෙ මොකක්ද ගන්න ඕන සොර උච්චාරණය හරි උච්චාරණය කරන්න apple මොකක්ද උච්චාරණය මුලින්ම මොකක්ද මුලින්ම උච්චාරණය එන්නේ මොන අකුරද කියන්න ඇයන් දැන් අපි අර ලිස්ට් එකේ තියෙනවද බලන්න ඇයන් තියෙනවද තියෙනවා ඇයන් තියෙනවනේ එහෙනම් අන්න ඒ නිසායි පුතා මේ ඇයන් දාන්න ගොඩක් ළමයි කරන්නේ මොකද්ද මෙතන ස්වර අකුරක් තිබ්බා ඔන්න දැම්ම ඒක වර්ධිනව සුපිරියටම හරි විභාගනේ ඇපල් දෙන්නේ නැහැ අරෙම ස්වර අකුරක් තිබිලා ඒකට එන්න ඕන එකක් තමයි දෙන්නේ හරි ඒක නිසා හොඳටම තියාගන්න ඔන්න පළවෙනි උදාහරණය apple ගෙඩියක් and apple පළවෙනි උදාහරණ ලියා ගන්න පුතා අපි උදාහරණ කතා කරමු මේකට දැන් හරි පළවෙනි උදාහරණ ලියා ගන්න පසන් තේරෙනව නේද පුතා ඒක ඔච්චර තේරුණා right හොඳයි අපි ඉස්සලා අපිට එන තැන් ටිකක් බලමු හරියටම ඊට පස්සේ මම දෙන්න අනිත් ඒවා ඊටසේ බිත්තරය ඔව් බිත්තරයට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ බිත්තරයට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ බිත්තරය ඔව් බිත්තරයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද පුතා කියන්න බලන්න දාන්න ළමයි කියනවා මට බිත්තරය සමත් බිත්තරයට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ egg very good egg right spelling කියන්න පුතා egg වලට spelling කියන්න E double G හරි E හොඳයි ඊට පස්සේ මට ලියන්න ඕන බිත්තරයක් කියලා බිත්තරයක් බිත්තරයක් කියලා මම ලියන්නේ කොහොමද an egg මොකද පුතා an egg කියලා කියලා ඔන්න අපේ පසන් පුතා හරි මට ඒකට හේතුව කියලා මම ලියනවා an egg කියලා දැන් මට පැහැදිලි කරන්න ඇයි පුතා an
දාන්න නැතුව n දැම්මේ n එක කියලා දැම්මේ කියන්න බලන්න පුතා ඒක ඇයි හේතුව මොකද්ද උච්චාරණය කරද්දී ඒ අකුර කිය උච්චාරණය හින්දා. අන්න හරි එක් කියලා උච්චාරණය කරන පුතා අපිට මුලින් උච්චාරණය මොනක් කරුද එයන්න නේද එයන්න තියෙනවද කියලා බලනවා අපේ අර ගොඩේ අර ලිස්ට් එකේ තියෙනවලු නේ එයන්න තියෙනව නේද එහෙනම් අපිට ඒකෙත් අනිවාර්යෙන් දාන්න පුළුවන් n කියලා හරි ඔන්න දැන් වැඩේ තේරෙනවා නේද හොඳයි ඒ දෙවෙනි උදාහරණය ලියා ගන්න ළමයි ඔන්නේ ඔය ඉගෙන ගන්න දේ මතක තියාගත්තා නම් එච්චරයි ඕන විභාගයකට දා ගන්න පුළුවන් හරි ලියා ගන්න පුතා දෙවෙනි උදාහරණ ලියා ගන්න n භාවිතා කරන තැන් හරි n භාවිතා කරන තැන් දෙවෙනි උදාහරණ ලියා ගන්න උදාහරණ පහක් විතර බලමු පුතා ඊට පස්සේ ගමු අපි පොරවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද පුතා පොරව තුන්වෙනි උදාහරණය මම ගන්න පුතා පොරවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පොරව ඔව් දැන් ළමයි ඉන්නවනේ මට කියන පොරවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පුතා පොරව මේ පොඩි අන්න හරි පුතා මොකද්ද පොරවට ඉංග්‍රීසියෙන් කියන්නේ x very good අපි පොරවට ඉංග්‍රීසියෙන් කියනවා පුතා x කියලා නේද x x වලට ස්පෙලිං කියන්න පුතා මට x වලට ස්පෙලිං කියන්න A X E අන්න හරි x උච්චාරණයත් ලියා ගන්න දන්නත් ළමයි ඉන්නවා නම් හරිද ඉංග්‍රීසියෙන් පොරවට අපි කියනවා x කියලා ඒක කියන්නේ කොහොමද A X E A X E A X E X AXE X X කියන පුතා පොරව හරි මට දැන් ලියන්න ඕන පොරවක් කියලා පොරවක් පොරක් නෙවෙයි පොරවක් පොරවක් N X අන්න දැන් ඔන්න චමත් කියනවා NX කියලා ඇයි චමත් n දැම්මේ ඇයි කියලා දාන්න තිබුණේ ඒක මොකක්ද n කියලා උච්චාරණය නිසා මොකක්ද පුතා උච්චාරණය කරන්න ආපහු A ඔව් සිංහල උච්චාරණය කරනකොට ඉංග්‍රීසි උච්චාරණය කරන x කියලා කියන්න x මොකක්ද කියවෙන්නේ මුල අකුර අයන්න නෙමෙයි පුතා අයන්න කියවෙන්නේ හොඳේ අයන්න තියෙනවද කියලා බලනවා අපි අර මම දුන්න ලිස්ට් එකේ තියෙනවද තියෙනවා එහෙනම් දාන්න ඕන මොකද්ද n හරි සරලයි අර අකුරු ටික ඔළුවේ තියෙනවා හරි ලේසි. අර අකුරු ටික ඔළුවේ තියෙනවා හරි ලේසි පුතා. හරිද? ඔව් අර අකුරු ටික හොඳ උච්චාරණ ටික ඔළුවේ තියෙනවා. හරි NX. ඒකත් හරි හොඳයි. තුන්වෙනි උදාහරණය. අපි තව උදාහරණ බලමු පුතා හතරවෙනි එක. හතරවෙනි උදාහරණය දෙන ගමු අපි. හතරවෙනි උදාහරණය සර් දුෂ්‍යංක මොකද බරක් වෙලා එන ළමයි දැන් පන්තිලේ කරා ඩේට් ඉවර ඩේට් ඉවරනාද අයියෝ මොකක්ද දාලාද පැකේජ් එකක් දාලා තියෙනවද පුතා පැකේජ් එක ඉවරනා සර් ඒක තමයි නේ පුතා ඒකත් කියා ඉවර වෙන්නේ නැහැ නේද ඒක පාටම දාන්න වෙන්නේ නැහැ නේද අර මේ පුතා තියෙනවාස් මේ අර මේ GB 25ක් විතර තියෙන මේ පොඩි ගානට පැකේජ් එකක් තියෙන 160 පාට වගේ ඒක දාගෙන තියෙන්නේ දන්නේ දුෂංග ඔයගොල්ලෝ ඔව් සර් normal data වලින්ද යන්නේ තු මේ දුෂංග ආටිකල් ඊසත් යාවල් පුතානේ ආටිකල් ගැන කිව්වා ආටිකල් පොඩක් මුල් ඊසතිය පොඩක් මතක් කරා ඊට පස්සේ n භාගකේ වුණ මුලින්ම අද පටන් ගත්තා ඊට චොට්ටෑනි කිව්වේ n කියන්නේ මොකක්ද කියලා අපි ටිකක් කරා පුතා මේ n භාගකේ සම්බන්ධ පොඩි ඡේදයක් දුන්නා ඊට පස්සේ මේ සබ්ජෙක්ට් එක දුන්නා උදාහරණ තුනක් කරා මෙන්න මේ ටික ලියා ගන්න ඕන යාළුවෙක්ගෙන් බලාගෙන ලියා ගන්න පුතානේ නැත්නම් වීඩියෝ එක බලලා ලියා ගන්න මොනවා හරිය ඒකට පොඩ ඉඳ ඇරලා මේ හතරවෙනි උදාහරණ ඉඳලා ලියා ගන්න පුතා දැන් හතරවෙනි උදාහරණ මම දෙන්න හදන්නේ චමත් පුතා මේ යාළුවට කියන්න බලමු කොච්චර ඉඳ ලියන්න ඕනද කියලා පොතට
පිටු භාගයයි පිටුවක් තියන්න. ඔව් පුතා මේ සියාර පොතක්ද මේ පොඩි පොතක්ද? පොඩි පොතක් සර්. පොඩි පොතක නේද පිටුවක්. ඔව් මේ කවුද දුෂ්ටංග සියාර පොතක් නේද තියෙන පුතාද? සියාර පොතක්ද? ඔව් සර්. ඔව් සියාර පොතක් නම් පුතා මේ පිටුවක්ම අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්. පිටු භාගයක් වගේනේ. භාගෙට පොඩ්ඩක් වැඩි වගේ තිබ්බා. ඔව් ඒක හිතලා. හා සර්. හරි හොඳයි. ඔව් දුෂ්ටංග මෙතෙන් දැන් හතරෙන් උදාහරණ ලියාගමු. හරි මම දැන් හතරෙන් උදාහරණ දෙනවා. ගොනාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ගොනා. ඒකකට සතුන් නම ගොනා. ගොනාට ඉංග්‍රීසි ගොනාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? කවුද දන්නා මේක මොනවද කියන්නේ? ගොනා. කව්. කව් නෙමෙයි පුතා. ගොනාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඔක්ස් කියලා වචනයක් අහලා තියෙනවද? ඔක්ස්. ඔක්ස් මේ අලුත් වචන පුතා ඉගෙන ගන්න ඕගොල්ලෝ ඔක්ස්. හොයන්න අල්ලන්න. දන්නවද? නෑ සර්. මෙයා ඉගෙන ගන්න පුතා ගොනාට අපි ඉංග්‍රීසියෙන් කියනවා වචනයක් තියෙනවා ඔක්ස් කියලා. ඔක්ස්. O X ඔක්ස්. හරි. මේක ඉගෙන ගන්න මම කියන ඔක්ස්. හරි ඔක්ස්. මොකද පුතා උච්චාරණ කරන්න හොයන්න අල් ගන්න අල්සා යන්න ඔක්ස් ඔක්ස් හරි ඔක්ස් මම දැන් ලියනවා ගොනෙක් කියලා ගොනෙක් කියලා ලියන්න ඕන ගොනෙක් හරි ගොනෙක් කියලා ලියන්නේ කොහොමද පුතා ඔන්න ඔක්ස් කියන්නේ ගොනා and ox. ඔන්න චමත් කියනවා and ox කියලා පසන් කියන්නේ මොකද්ද කතා කරමු පුතා. පසන් කියන්නේ මොකද්ද මේකට දාන්න? ඔක්ස්ද and ඔක්ස්ද. ගොනෙක් කියලා ලියනකොට. sir and ox. and ox. හොඳයි. අන්න පසවත්ව and ox කියලා. දුෂ්ටංග කියන්නේ මොකද්ද පුතා මේක? ඔක්ස්ද and ඔක්ස්ද. මොකද සර්? මේක අපට ගොනෙක් කියලා ලියන්න ඕන. එතකොට දාන්න ඕන ඔක්ස්ද and ඔක්ස්ද. මොකක්ද දාන්න ඕන? and ox. and ox ox නෙවෙයි පුතා ox හොයන්න අල් ගන්න අල් සයන්න හරි හොඳයි හැම උත්තරේ අපි හරියටම කිව්වා කොහොමද ඔයගොල්ලෝ ox කියලා මේ and කියලා දැම්මේ ඔව් මට පසන් කියන්න පුතා ඇයි මොකද්ද තර්කය and දාන්න ඇයි දැම්මේ නැත්තේ ඔන්න දුෂ්ටංග උත්තර අහගන්න ox කියන එකේ උච්චාරණය o කියන හින්දා very good ox කියුවාන් පස්සේ උච්චාරණය එන්නේ පුතා ඔයන්න නේද මුලින් උච්චාරණය වෙන්නේ ඔයන්න අපේ ලිස්ට් එකේ තියෙනවා අපිට තියෙනවා ඔයන්න තියෙනවා අපේ ලිස්ට් එකේ තියෙනවා නම් අපි ඒකට දාන පුතා මොකද්ද and හරිද දුෂංග මේකයි අපි මේ and භාවිතා කරන මේ ලිස්ට් එකක් දුන්නා අයන්න ආයන්න ඈයන්න ඈයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න එයන්න ඒයන්න ඔයන්න ඕයන්න මෙන්න මේ උච්චාරණ ටික මොනවා හරි වචනයකින් මුල් ලකුර පිට වෙනවා නම් මුල් ලකුර හැදෙනවා නම් අපි ඒකට අනිවාර්යෙන්ම and දාන්න ඕන. හරි. ඔන්න ඕක තමයි පුතා අපි මෙච්චර කිව්වේ. ඊට අදාළ උදාහරණ තමයි අපි දැන් මේ සාකච්ඡා කර ඉන්නේ. දුෂංග තේරුණා වුණා කිව්වද? හොඳට සම්මා සතියෙන් අහගෙන ඉන්න ඕන. මොන්සි කල්පනාවෙන් අහගෙන ඉන්න ඕන. දුෂංග හොනද කිව්වද? දුෂංග කිව්වද තේරුණා පුතා? ඔව් දැන් පුතා ආපු නිසා මම කියන්නේ අනිත් ළමයි නම් හිතේ මොකද දැන් තාම නිසා අපට මතක් කරගන්න දුෂංග යා නැද්ද? ඒක තමයි නේ. හරි කමන්නේ. ඔව්. දුෂංගර මට දුෂංගර තේරුණාද මම ආයෙ අහන්න මම කියලා ළමයි තාම විනාඩියක් ඉන්න පුතා කට් වේවි. මම ආයෙ අලුතෙන් ලින්ක් එක දානවා ගෲප් එකට. ඒ ලින්ක් එකෙන් එන්න. අලුතෙන්ම දාන ලින්ක් එකෙන් එන්න. හරි. හරි සර්. ඔව් අලුත් ලින්ක් එකෙන් එන්න.
හරි පුතා අපි ඔක්ස් ගැන කතා කරා ඔක්ස් and ox right go next right මේ උදාහරණ හත ලියාගන්නේ ළමයි දුෂ්‍යංක පුතා මේ හතර උදාහරණ ලියාගත්ත දුෂ්‍යංක තාම නෑ සර් පොඩ්ඩක් ඉන්න මට බෝඩ් එක පේන්නේ නෑ නේ සර්. පේන්න පොඩ්ඩක් ඉන්න පේන්නද අනිත් ළමයින්ද එහෙමද නෑ සර් පැහැදිලිව පේන්නේ. පේන පුතා නේද දුෂ්‍යංක දැන් කොහොමද බලන්න පුතා ඒත් එච්චරයි සර් නේ. දුෂ්‍යංක පුතා අනිත් ළමයින්ට පේනවලු ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනව නේද ඔව් සර්. හරි මේ මම කියවන්නට අකාලියද මේ හතරෙනි උදාහරණය ගොනා අපි ඉංග්‍රීසියෙන් කියන ඔක්ස් කියලා. සිංහලෙන් ඉස්සරහා යනවා ගොනා කියලා ඊට පස්සේ ඉර් කැලලක් ගහලා එතනින් ලියන ඔක්ස් කියලා. ඔයන්න අල්කා යන්න අල්සා යන්න ඔක්ස්. හරි එහෙම එතන ඉස්සරහින් ඉරක් ගහලා ඕ යන්න ඕ අකුරයි එක්ස් අකුරයි. ඔක්ස් ස්පෙලිං එන්නේ OX ඔක්ස් ගොනා. ඔව් දුෂ්‍යංක ලියන්න තායි. ඔක්ස් මම කියවන්න ඔක්ස් කියන අපි ගොනාට හරි ඔය වචන පොඩි වචන ඔලු තියාගන්න මුලින්ම හරි අපි අවසාන උදාහරණය පුතා කරේ ඔක්ස් නේද හරි තව උදාහරණයක් බලමු පුතා අපි ඔව් නළුවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පුතා නළුවා නළුවට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කවුද දන්නේ නළුවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ඇක්ටර් හරියට හරියට නළුවට අපි ඉංග්‍රීසියෙන් කියන ඇක්ටර් නේද ඇක්ටර් ඔව් සර්. පස්වෙනි උදාහරණය නළුවා ඇක්ටර් නේද ඇක්ටර් ඇක්ටර්ට ස්පෙලිං කියන බලන්න පුතා ඇක්ටර්ට ඉංග්‍රීසි ස්පෙලිං කියන්න දන්න ළමෙක් ඉන්නවා නම් CTOR අන්න හරියට ඇක්ටර් හොඳයි ඇක්ටර් කියන්නේ නළුවා මට ලියන්න ඕන නළුවෙක් කියලා නළුවෙක් an actor අන්න හරි very good දැන් තේරුණා නේද an actor ඇයි මේ අපි an actor කියලා දැම්මේ දැන් මෙතන ගා උච්චාරණය වෙන්නේ මොකද්ද පුතා මේ වචනේ මුලින්ම උච්චාරණය වෙන අකුර දිහා බලලා තමයි අපි and ද කියලා දාන්නේ මෙතනදී මොකද්ද පුතා මුලින්ම උච්චාරණය වෙන අකුර actor කියන මොකද්ද ඇයන් අන්න හරි දැන් අපේ ලිස්ට් එකේ මෙයා ඉන්නවද කියලා බලනවා ආවන ලිස්ට් එකට එනවා තුන්වෙනිට ඉන්නවා ඇයන් ඔව් ඇයන් ඉන්නවා එහෙනම් මෙයාට දානවා පුතා අපි an actor නේද an actor right very good දැන් ඔන්න ළමයින්ට අපිට දැන් හොඳයි ඔයාලට පුළුවන් ස්වර අකුර උච්චාරණයක් එන තැන් දිහා බලලා an දාන්න හරි දැන් අපි විශේෂ අවස්ථාවන් ටිකක් සලකමු බලමු මේ ස්වර අකුරක් ආවත් an දාන්නේ නැති තැන් හරි ස්වර අකුරක් ආවත් an දාන්නේ නැති තැන් මෙහෙම අනුමාත්‍රිකාවක් ලියා ගන්න පුතා ළමයි මෙහෙම අනුමාත්‍රිකාවක් ලියා ගන්න කරුවක් දාලා අනුමාත්‍රිකාවක් ලියා ගන්න පුතා
හරි මෙහෙම ලියන්න පුතා අනුමාත්‍රකයක් විදියට සොර අකුරකින් පටන් ගත්තද සොර මේ එක දිගට ලියන්න පේජයක් විතර ලියන්න තරුවක් දාලා සොර අකුරකින් පටන් ගත්තද සොර අකුරකින් පටන් ගත්තද එහි උච්චාරණය එහි උච්චාරණය එහි උච්චාරණය එහි උච්චාරණය සොර අකුරකින් පටන් ගත්තද එහි උච්චාරණය එහි උච්චාරණය සොර ශබ්දයක් සොර ශබ්දයක් එහි උච්චාරණය සොර ශබ්දයක් නොවන අවස්ථා ගැන සලකා බලමු සොර උච්චාරණයක් නොවන අවස්ථා ගැන සලකා බලමු නොවන අවස්ථා ගැන සලකා බලමු කියලා පොඩි මාතෘකාවක් ලියන්න තමයි ඔය මාතෘකාව ලියන පුතා වෙන පාඩම් පාවිච්චි කරලා ලස්සනට ලියන්න පොත කොයිලා තුන පාඩම් පාවිච්චි කරලා ලියන්න නොවන අවස්ථා ගැන සලකා බලමු හරි මොකද්ද පුතා මේ මාතෘකාවේ කියලා තියෙන්නේ ටිකක් හොඳට මාතෘකාව කියවන්න ඉස්සෙල්ලා මොන දැන් අපි මේ ඇන් භාවිතා කරන විශේෂ දැන් ටිකක් තමයි කතා කරන්නේ මෙන්න මේ වෙද්දී බාහිරට අහන්න ඔය පොඩි වෙන 10 සමානවට ලකුණු අග දෙන එක හොඳ අමාත්‍යයන්ට අහනවා නම් හොඳ දැන් ඉස්සරහට කතා කරන එක තමයි අහන්න ඕන හරි දැන් බලන්න සොර අකුරක් තිබුණත් අපි ඇන් භාවිත කරන්නේ නැති දැන් හරි ඔව් අන්න ඒ ගැන මොකද පුතා අතර මාතෘකාව කියන්නේ මොකක් ගැනද කියන්නේ ඔව් මොකද පුතා මාතෘකාවෙන් කියන්නේ මොකක් ගැනද කියන්නේ මොකද මාතෘකාව ගැන කියලා තියෙන්නේ Hasan ඔව් පුතා මේ මොකද්ද මාතෘකාවෙන් කියන්නේ මොකක් ගැනද මේ ඔව් මොකක් ගැනද පුතා මේ මාතෘකාව කියන්නේ සොර අකුරකින් පටන් ගත්තා එහි උච්චාරණය සොර ශබ්දයක් නොවන අවස්ථා ගැන සලකා බලමු අන්න හරි ඒ කිව්වේ මොකද්ද පුතා ඔන්න සොර අකුරකින් පටන් ගන්නවා හැබැයි මේක උච්චාරණය සොර උච්චාරණයක් ඉන්නේ නැහැ මෙන්න මේ ලිස්ට් එකට වැටෙන්නේ නැහැ එහෙනම් අපිට දාන්න වෙන්නේ මොකක්ද අනිවාර්යෙන්ම ද ඇන්ද දාන්න වෙන්නේ හරි අන්නේ උදාහරණ ටිකක් තමයි දැන් බලන්න ඔන්න මම පළවෙනි උදාහරණ දෙනවා ඔයාලට යුනිවර්සිටි දැන් බලන්න මම යුනිවර්සිටි උදාහරණ එක යුනිවර්සිටි කියන වචන දිහා බලන්න යුනිවර්සිටි ඔව් විශ්වවිද්‍යාලයට ඉංග්‍රීසියෙන් කියන උදාහරණ මොකද්ද विश्वविद्यालय विश्वविद्यालय हरे विश्वविद्यालय में इंग्लिश में काफी क्या पता बहुत विश्वविद्यालय इंग्लिश में क्या है यूनिवर्सिटी 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 यूनिवर्सिटी
යුනිවර්සිටි වලට කවුද ස්පෙලිං දන්නේ? විශ්වවිද්‍යාලය අපි කියන පුතා යුනිවර්සිටි කියලා. යුනිවර්සිටි වල ස්පෙලිං දන්න ළමයි කියනවා මට කියන්න. යුනිවර්සිටි. කවුද දන්නේ පුතා යුනිවර්සිටි වල ස්පෙලිං කියන්න? කවුරුද දන්න ළමයි කියනවා යුනිවර්සිටි වල ස්පෙලිං කියන්න පුළුවන්? විශ්වවිද්‍යාලය. පසන් දන්න පුතා යුනිවර්සිටි වල ස්පෙලිං? නෑ සර්. සමත්? හරි. හරි. කමන්න බලන්න. යුනිවර්සිටි අපි කියන uni හරි මේ වචනේ මේ කියන විදිහට ලියන්න uni uni හරි ver univer univer හරි univer university city කියන්නේ කොහොමද ලියන්නේ පුතා university s I T y university university හරිද university දැන් මට ලියන්න ඕන පුතා විශ්වවිද්‍යාලයක් කියලා මේ විශ්වවිද්‍යාලය කියලා ලියද්දී අපි university විශ්වවිද්‍යාලයක් කියලා ලියන්න ඕන විශ්වවිද්‍යාලයක් විශ්වවිද්‍යාලයක් කියලා ලියන්න ඕන. කොහොමද පුතා විශ්වවිද්‍යාලයක් කියලා ලියන්නේ? යුනිවර්සිටි ඔන්න පසන් කියනවා යුනිවර්සිටි කියලා. අපේ චමත් පුතා මොකද කියන්නේ? ද ඇන්ඩ්. දැන් හැමෝම මට කියන්න ඕන මොකද්ද ද ඇන්ඩ් දාන්න ඕන. ඔන්න චමත් පුතා කියලා කියලා. දුෂංගත් ඇවිල්ලා ඉන්න නේද? දුෂංග පුතා මෙතෙන් දාන්න ඕන විශ්වවිද්‍යාලයක් කියනකොට ද ඇන්ඩ් දුෂංග මොකද පුතා මේකට දාන්න ද ඇන්ඩ් සර් අන්න හරි. උත්තරේ නම් හරි. හැමෝම උත්තරේ කිව්වා හරියටම හරි. ඔව් දැන් මට කියන්න ඇයි අපි දාන්නේ ඇන් දාන්නේ නැතුව මෙතෙන්ට? පැහැදිලි කරන්න බලන්න පොඩ්ඩක් මට මේක. ඇයි ඔයගොල්ලෝ පසන් පුතා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුතා. ඇයි මේකට අපි ඇන් දාන්නේ නැතුව දාන්නේ? යුනිවර්සිටි උච්චාරණය මේ අපි ගත්ත මේක නැති හින්දා අන්න හරි very good දැන් යුනිවර්සිටි කියනකොට u මොකද්ද උච්චාරණය වෙන්නේ පුතා අපිට මුලින්ම කියවන්නේ මේ වචනේ මේක එක වචන නාම පදයක් මේ නාම පදයේ මුලින්ම කියන්නේ මොකද්ද u යන්න අපේ ලිස්ට් එකේ u යන්න කියනවද බලාගෙන යනවා u යන්න ගෑවිලාවක් නැහැ එහෙනම් මේකට n දාන්න පුළුවන්ද බෑ හැබැයි නොදන්න ළමයි සමහර ළමයි හිතන් ඉන්නවා මොකද්ද සොර අකුරක් වුණොත් මේකට අපි n දානවා කියලා u කියන්නේ මොන අකුරක්ද U කියන්නේ මොන අකුරක්ද? වවල් එකක්ද කොන්සනන්ට් එකක්ද? නම දුෂංක වවල් එකක්. එහෙනම් ඉතින් අපිට n කියලා දාන්න හැකියි. නේද? එහෙනම් n කියලා දාන්න හැකියි. එහෙම දාන්න බෑ නේද? ඔන්න දැන් මම කියවනවාට උච්චාරණය අන්න හරි. දැන් චමත් තේරෙනව නේද? ඔව්. මෙතෙක් කල හිටපු විදිහ සම්පූර්ණ වැරදි. දැන් හිටපු වැරදි හොඳ මතක තියාගන්න ස්වර අකුරක් තියෙන නිසා නෙවෙයි අපි n දාන්නේ ස්වර උච්චාරණයක් ආවොත්. හරි. දැන් මේ අවස්ථාව. මේ ඔන්න ස්වර අකුරක් ඇවිල්ලා හැබැයි ඒත් දාන්නේ මේකේ අපිට උච්චාරණය වෙන්නේ ස්වර උච්චාරණයක් නෙමෙයි. හරි. ඒ වගේම දැන් මම ඊළඟට උදාහරණ දෙනවා මේ කරලා ස්වරයක් නෙමෙයි කොන්සනන්ට් එකක් එන්නේ හැබැයි ඒකෙන් උච්චාරණය වෙන ස්වර අකුරක්. අන්න එතකොට අපි n දානවා. මේක කරලා අපි ඊළඟට කරනවා. හරි. ඉස්සලා මේකේ උදාහරණ පාඩක බලමු තා. ඔන්න university හරි මේක ලියන්න තව උදාහරණ පළවෙනි උදාහරණ ලියන්න university විශ්වවිද්‍යාලයක් university ලියන්න පුතා ගන්න sorry ඒ උදාහරණ ලියගන්න කවුද අපේ
දුෂ්ෂංගට පේන්නේ නැද්ද පුතා? දුෂ්ෂංග මම කියවන්නද පුතාට මේකේ පේන්නේ නැද්ද? දැන් කොහමද? දුෂ්ෂංග ඔව් සර්. පුතාට පේන්නේ නැද්ද මම කියවන්නද? පේන්නේ නැහැ සර් බොඳ වෙලා වගේ. ඔව් පළවෙනි උදාහරණය පුතා අපි දැන් මේ අපි පොඩි මාතෘකාවක් දුන්නා. ඒ කියන්නේ සොරාකුරක් ආවත් ඒක උච්චාරණය නොවන අවස්ථා. ඒ වෙලාවේදී ගැන සලකා බලමු කියලා මාතෘකාවක් දුන්නා පුතා. හරිද? මේ මාතෘකාව ලියලා තමයි මේ පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය පුතා විශ්වවිද්‍යාලය කියලා සිංහල ලිව්වා. ඒක ඉස්සරහා ලියන්න ඒ කියලා ගහලා යුනිවර්සිටි විශ්වවිද්‍යාල අපි කියන යුනිවර්සිටි. ඊට පස්සේ ඒක ස්පෙලිං ලියා ගන්න යුනිවර්සිටි කියන එක ස්පෙලිං ලියා ගන්න දුෂ්ෂංග. පළවෙනි උදාහරණය යුනිවර්සිටි විශ්වවිද්‍යාලය. යුනිවර්සිටි වලට ස්පෙලිං ලියා ගන්න පුතා UNI දුෂ්ෂංග ලියනව නේද? දුෂ්ෂංග මොකද කියවන්නද ලියා ගන්නවද? දුෂ්ෂංග සබ්ජෙක්ට් දුෂ්ෂංග සර් ඔව් පුතා මට මේ සිග්නල් අවුල් ගිහිල්ලා තින්නේ. මම හෙට උදේට වීඩියෝ එක බලන් තියන්නද සර්? ගැටලුවක් නැහැ හොඳයි. එහෙම කරමු. ඔව් දුෂ්ෂංග ගැන අහගෙන ඉන්න. ඔව් අහගෙන ඉන්න මම හෙට උදේම වීඩියෝ එක දාන්නම්. වීඩියෝ එක දිහා බලාගෙන හොඳ නෝට් එක ලියන්න. ඉතිහාසයේ ඒක කරනකොට මොන හරි අද වැරදි දෙයක් වුණොත් මට කෝල් කරලා අහන්න. තේරෙන්නේ නැත්නම් තමයි. හා සර්. ඔව් යුනිවර්සිටි. ඔන්න පළවෙනි උදාහරණයක් යුනිවර්සිටි. හරි. තව උදාහරණයක් ගමු බලන්න. ඒ වගේ අවස්ථාවකට තව උදාහරණයක් ගමු බලන්න. කම්කරු සංගමය කම්කරු සංගමය නේද? සංගමය කම්කරු සංගමයට අපි මොකක්ද කියන පුතා? සංගමය සංගමයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? දන්න ළමෙක් ඉන්නවනම් මට කියන්න. සංගමය. ඔය කම්කරු සංගම එක සංගම තියෙනව නේද? පොඩි නිකන් සාමාන්‍ය ඔය වහරෙත් නිකන් වචනයක් දානකොට ඒක ඔය ඉංග්‍රීසි වචනෙට ආසන්නව කියන එක. මොකද්ද උදා සංගමයට කියන්නේ ඉංග්‍රීසි? ඔය යූනියන් එක කියලා අහලා තියෙනව නේද? යූනියන් එක. යූනියන් එක. එහෙම ඇහිලා හරි කියනව නේද? මේ දවස් නිවුස් එකෙන් බලනවා නිතර වගේ ඇහෙනවා. යූනියන් එක කියලා එහෙම වචනයක් ඇහලා නැද්ද ඔයාලට? අහලා තියෙනවද නැද්ද යූනියන්? අහලා නැති වෙන්න දෙයක් නැහැ. ඒ පසන් යූනියන් කියලා වචනයක් අහලා තියෙනවද? ඇහිලා තියෙනවා. ඒක තමයි යූනියන්. සංගමයට අපි කියන පුතා මොකද්ද? යූනියන්. මොකද්ද කියන්නේ උච්චාරණ කරන සංගමයට මොකද්ද කියන්නේ? උච්චාරණ කරන ළමයි උච්චාරණ කරන පුතා සංගමයට අපි ඉංග්‍රීසියෙන් කියන මොකද්ද? යූනියන්. හරි ස්පෙලිං ස්පෙලිං කියන පුතා යූනියන් හදලා කියනවා යූනියන් එනවා U N එහෙනම්යි මම කියන්නේ එහෙනම් නේද? යූනියන් වල ස්පෙලිං කියන පුතා හිතලා UN ඔන්න මම පොඩ්ඩක් උදා කරා UN කියන බලන්න UN කවුද දන්නේ මේක ස්පෙලිං කියන්නේ? ඔන්න මම පොඩ්ඩක් උදා කරා අකුරු දෙකක් ලියලා UN ඊට පස්සේ මොකද දෙන්නේ? යූනියන් මේ වචන පුරුදු වෙන්න යූනියන් ඕන නිතර භාවිත කරන වචන
union union හරි union හරි දැන් කියන්න උච්චාරණ කරන මේ වචනේ පුතා චමත් උච්චාරණ කරන්න මොකක්ද වචනේ union union අන්න හරි union කියනවා පුතා සංගමය හොඳයි union සංගමය හරි දැන් මට ලියන්න ඕන සංගමයක් කියලා සංගමයක් a union a union ඔන්න අපේ කවුද චමත් පුතා කියන a union කියලා a union මොකද පුතා a union දැම්මේ අයි අපිට මෙතන ගාව තියෙන්නේ මේ දොර අකුරක් නේ අයි එහෙනම් අපිට බැරි දාන්න මේ උච්චාරණය වෙනස් හරියටම හරි very good පුතා මෙතන ගාව union කරනවා u යන්නේ නේද u ආවට පස්සේ u අපේ ලිස්ට් එකේ ඉන්නවද නැහැ අපේ ලිස්ට් එකේ u නැහැ අයන්න යන්න යන්න උයන්න එයන්න ඔයන්න ඔන්නේ අකුරු ලිස්ට් එකේ ඉන්න ඕනේ and දාන්න න සොර අකුරක් ආපු පදේට and දාන්න බෑ හරි ඔන්න මෙයා union නේද union උනා කියලා u උනා කියලා and දාන්න බෑ ඒක උච්චාරණේ එන්නේ u අකුර උච්චාරණ නිසා අපි ඒකට දාන a union කියලා හොඳයි දෙවි උදාහරණ ලියා ගන්න පුතා අන්න බලන්න සොර අකුර ආවට and දාන්නේ නැහැ හරි ඒක දෙවෙනි උදාහරණ ලියා ගන්න ළමයි දෙවෙනි එක ලියා ගන්න union කියන එක හොඳයි තව උදාහරණ දෙන්න පුතා මම තුන්වෙනි උදාහරණය ලියා ගන්න තුන්වෙනි උදාහරණය රුපියලේ කාසිය ඔන්න කියනවා මට මේකේ හරියට ඉංග්‍රීසියෙන් රුපියලේ කාසිය දන්න ළමයෙක් ඉන්නවා මට මේක ඉංග්‍රීසියෙන් කියන්න රුපියලේ කාසිය ඔව් දන්න ළමයෙක් ඉන්නවා පුතා මට මේක ඉංග්‍රීසියෙන් කියන්න නම් කියන්න රුපියලේ කාසියට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ 1 rupees හයි එක යන කවුද නම කියන්න පුතා කවුද නම පසන්ද ඔව් සර් ඔව් පුතා හයි කියන මොකද්ද පුතා රුපියලේ කාසිය 1 rupees ආසන්නට ආවා තව ටිකක් අඩුයි භාගයක් හරි තව පොඩ්ඩක් එකතු වෙන්න ඕන පුතා පසන් පුතා ආසන්නට ආවා කාසියට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ අපි කාසියට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ අපි තමත් දැන් ළමයි කියනවා කියන බසන් ආසන්නව ආවා රුපියලේ කාසිය රුපීස් කියන රුපියලේ කාසිය 1 හරි 1 rupees බසන් ආසන්නව ආවා කොයින් කියලා එකක් අහලා තියෙනද කොයින් කියලා වචනයක් කාසියට ඉංග්‍රීසියෙන් කියන්නේ ළමයි මොකද්ද කොයින් මේව ඉගෙන ගන්න හරිද කාසියට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පසන් පුතා කාසියට ඉංග්‍රීසියෙන් කියන අපි කොයින් කියලා කොයින් වලට අකුරු COIN ඕ නිකන් පාඩම් කරගන්න හරි COIN ඔය නිකන් ඉන්නකම ඉංග්‍රීසි පොත අරගෙන අපිට ගොඩාක් දේවල් දැනුම
ගබඩා කරගන්න පුළුවන්. ඉංග්‍රීසි පොතක් ගත්තට පස්සේ කොච්චර වචන තියෙනවද පාඩම් කරගන්න. නේ? දැන් කොච්චර මෙන්න මේ වචන ටික වලට දාලා ඉංග්‍රීසි කියන පුතේ තමයි වචන 1000 2000 පොඩුවේ තැම්පත් කරගන්න පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාව කියන එක හරිම සරල භාෂාවක් වෙනවා. මේ ළමයින් ඉංග්‍රීසි බැරි වෙන්න අමාරු වෙන එකම හේතුව මොකද්ද? ප්‍රධානම හේතුවක් තමයි වචන දන්නේ නැතිකම. භාෂාවක් ඉගෙන ගන්නකොට අපි මේ භාෂාවේ වචන දැනගන්නයි ඕන. දෙලිකම් පුළුවන් ඒවා. හරි. දැන් බලමු පුතා. ඔව් පස්සේ අතන භාගයක් කිව්වා හරි. ඔව් 1 rupees 1 rupee. හරි rupees को රුපියල්. එතන මෙතන ගාව පුතා කියන්නේ රුපී. රුපියලේ කාසිය. රුපියලේ කාසිය. 1 rupee coin. 1 rupee coin. 1 මම ඉස්සෙල්ලා උච්චාරණය කරලා කියන්නම් අර 1 rupee coin. කාසියද කියන්නේ ඉංග්‍රීසියෙන් coin කියලා. 1 rupee coin. 1 rupee coin. 1 rupee coin. 1 rupee coin. ඉංග්‍රීසි ලියන පුතා 1 කියන්නේ ONE1. ONE1 rupee. rupee කියනකොට කොහොමද ස්පෙල් කරන්නේ පුතා? RU කියන පුතා RU කවුද දන්නේ? පසන් දන්නද පුතා? R rupee කියන ඉංග්‍රීසි ලියන කොහොමද? RU P rupee ඇදෙනවා double E rupee coin කියන පුතා COIN 1 rupee coin 1 rupee coin කියලා කියන අපි රුපියලේ කාසිය. මේක හොඳ වචනයක් පුතා. හරි. දැන් රුපියලේ කාසියට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? 1 rupee coin. rupees නෙවෙයි අල්සා යන්නේ නැහැ. rupee 1 rupee coin. හරි දැන් උච්චාරණ කරන ළමයි හැමෝම හරියට උච්චාරණ කරන රුපියලේ කාසියට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? රුපියලේ 1 rupee. alright very good. හොඳයි පස්සෙන් පුතා උච්චාරණ කරන්න දැන් රුපියලේ කාසිය කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? පස්සෙන් කියන පුතා රුපියලේ කාසිය. පස්සෙන් අහලා පුතා කියන පුතා රුපියලේ කාසිය ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්න. ඔව් පුතා මේ උච්චාරණය කරන්න ඕන ළමයි කට උරු කර ගන්න ඕන වචන වලට. පස්සෙන් අහනද පුතා? දැන් හරි. කියන පුතා මේක උච්චාරණය කරන්න. 1 rupees අන්න හරි. very good. 1 rupee coin. rupees නෙමෙයි. rupees කිව්ව රුපියල් වෙනවා. රුපියලේ එකයි. රුපියලේ එකයි. rupees කිව්ව රුපියල්. හරි. 1 rupee coin. 1 rupee coin. හොඳ වචනයක් මේ පුරුදු වෙන්න. රුපියලේ කාසිය. 1 rupee coin. හරි ලස්සන වචනයක්. 1 rupee coin. රුපියලේ කාසිය. 1 rupee coin. රුපියලේ කාසිය. හරි 1 rupee coin රුපියලේ කාසිය. හරි. දැන් මට ලියන්න ඕන රුපියලේ කාසියක් කියලා. හරි. ලියමු බලන්න රුපියලේ කාසියක්. 1 rupee coin. හරියටම හරි. very good. කවුද අපේ? චමත් පුතා. very good. කොහොමද පසන් කියන්නේ අපි රුපියලේ කාසියක් කියලා? the 1 rupee coin. ආයි කියන පුතා? The 1 rupee coin. the 1 rupee coin. 1 rupee coin. හරි. හොඳයි. අන්න හරි. 1 rupee coin. ලියමු. රුපියලේ කාසියක්. ලියගන්න පුතා. රුපියලේ කාසියක්. රුපියලේ කාසියක්. අන්න හරි. 1 rupee coins. Please give me a 1 rupee coins. මට
රුපියල 100ක් දෙන්න නේද? one rupee coins. one rupee හරියට අකුරු ලියාගෙන පුතා මේව පාඩම් කරගන්න. one rupee coin. COIN. හරි. COIN. මේක මේ වචනේ මේක යන්නේ. one rupee coin. rupee කියනකොට RUPEE. coin කියන්නේ කාසිය. COIN. මේ විදිහට සරලව ඔළුවේ දාගෙන තියාගන්න මේ වචන ඕන වෙනවා ඉස්සරහට. වාක්‍ය ඉස්සරහට දැන් වර්තමාන අතීත අනාගත simple present past future ප්‍රධාන වාක්‍ය වලට අපි යනවා තව ටික දවසකින්. හරි. මේ වාක්‍ය වලට මේ වචන ඕන වෙනවා. ඒකෙන් මේ වචන කියලා ගන්නට මේ වචන පිළිබඳ කරන්න. ඒක වචන මම ගන්නතේම නේ. and භාවිතා කරන තැන් the භාවිතා කරන ඉස්සරහට ගන්න. ඊට අපි වාක්‍ය හදන්න යනවා. සරල වර්තමාන කාල වාක්‍ය, අතීත, අනාගත ඒ විදිහට වාක්‍ය ටික හදන්න මේ ඉස්සරහ පටන් ගන්නවා. ඊට අවශ්‍ය මූලික දැනුම තමයි මම මේ දෙන්නේ. හරි. රුපියල 100. හොඳයි. අපි තව උදාහරණයක් බලමු පුතා. හතරවෙනි උදාහරණය තමයි අපි ගමු ඒ වගේ උදාහරණයක්. හරි. ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ළමයි? ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඒකකය. ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ළමයි? දන්න ළමයෙක් ඉන්නවා කියන පුතා මට ඒකකය. ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඒකකය. නේද? ඒකක. දැන් අපි මොනවා හරි දිගක් එහෙම මයින්ට බරක් මයින්ට ඒකකයක් කියනවා නේද? මේ ඒකක කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඒකක වලට උදාහරණ කිලෝග්‍රෑම්, මීටර්, සෙන්ටිග්‍රේඩ් අංශක මේ විදිහට මේවට අපි කියන ඒකක කියලා නේද? විද්‍යාව ගණිතයේදී ඒකක භාවිත කරනවා නේද? දැන් මේ ඒකක වලට ඉංග්‍රීසියෙන් කියන නමක් තියෙනවා පුතා. දන්නවද මේ වසන් ඒකක වලට ඒකකයට ඉංග්‍රීසියෙන් කියන නම දන්නවද පුතා? කවුද දන්නේ? චමත් දන්නවද? ඒකකය. මොකක්ද ඒකක ඉංග්‍රීසියෙන් කියන්නේ? දන්න ළමෙක් ඉන්නවද මට කියන්න? ඔව්. හරි කමන්න පුතා මම කියන්නම්. ඒකේට අපි කියන පුතා මොකද ඉංග්‍රීසියෙන් යුනිට් කියලා. හරි. දැන් ඔන්න ඉගෙන ගන්න මේ වචන ඔන්න තවත් අලුත් වචනයක්. ඒකකට අපි කියනවා ඉංග්‍රීසියෙන් පුතා යුනිට් කියලා. යුනිට් UNITE යුනිට් හරි. ඒකකට අපි ඉංග්‍රීසියෙන් කියනවා පුතා යුනිට් කියලා. යුනිට් ඒකකට අපි ඉංග්‍රීසියෙන් කියනවා යුනිට් කියලා. යුනිට් නේද? UNITE යුනිට් UNITE
යුනිට් කියන පුතා අපි ඒකකය නේද යුනිට් කියනවා ඒකකය ඒකකයක් කියලා කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ ඒකකයක් ඒකකයක් කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ unit අන්න හරි very good පුතා unit unit ඒකකයක් කියලා අපි ඉංග්‍රීසියෙන් ලියනවා unit unit කියවුවදී ඒකකයට අපි ඉංග්‍රීසියෙන් කියන unit කියලා අපිට හදිස්සිය කොහේ ලියන්න ඕනද ඒකකයක් කියලා unit කියලා දාන්න මෙතන ගාව සොරාකුරක් තිබුණා කියලා ඕවල් එකක් තිබුණා කියලා අපි and දාන්නේ නැහැ දාන්නේ හොඳයි unit හොඳයි පුතා ඔය හතරවෙනි උදාහරණය හරි අපි තව එකක් ගමු එක් දින තරංගය එක් දින තරංගය කියලා කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ ඔය මැක්ස් බලන ළමයි කියනවා දන්නවද ඈ එක් දින තරංගයක් කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ එක් දින තරංගය one day match ඔය තියෙන්නේ හරියටම එක් දින තරංගය මොකක්ද පුතා කියන්නේ අපි one day match පස්වෙනි උදාහරණය පුතා එක් දින තරංගය එක් දින තරංගය ඔය ක්‍රිකට් මැච් එහෙම බලලා ළමයි දන්නේ මේ වචන නේද ඈ කොහොම හරි අපි ඉංග්‍රීසි වචනයක් දැක් ඔළුවේ තියා ගන්න ඕන පුතා අපි එක් දින තරංගයට කියන පුතා one day match very good one day match one day match වලට ඉංග්‍රීසි ස්පෙලිං කියන බලන්න පුතා one day match ONE DAY MACH පොඩ්ඩක් මෙස්තනා MAT ඊපස්සේ CH ඊ අකුරක් වෙනවා ඊ අකුර හරන්න එපා ඊ අකුරක් වෙනවා MATCH one day match one day match of English ONE one day 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 one day match MATCH හරියට ස්පෙල් ලියන්න පුතා one day match එක් දින තරගය one day match ඔය one day match ගන්න නේද ක්‍රිකට් මැච් ගහන one day match හරි one day match කියලා කියන පුතා එක් දින තරගය තමක් අහලා නැද්ද පුතා මේ වචනේ දුෂ්ශංක අහලා තියෙනවා ඒකනේ දැන් බලන්න අපිට ඕන වෙනවා නේද මේ වචන මේවා ආයෙ පුරුදු වෙන්න හරියට one day match කියලා කියන අපි එක් දින තරගය හොඳයි දැන් මට ලියන්න ඕන මොකක්ද එක් දින තරගයක් කියලා හරි එක් අන්න හරි very good එක් දින තරගයක් කියලා මට ලියන්න ඕන කොහොමද ලියන්නේ one day match මොකද්ද ඔයාලගේ තර්කය and දාන්න නැතුව දාන්න කොහොමද මට ඒක පැහැදිලි කරන්න දැන් කියලා මම කිව්වා ඔය කෙනෙක් මට දැන් පැහැදිලි කරන්න මොකද්ද හේතුව ඔයගොල්ලෝ දාන්න මෙතන ගා මොකද්ද මුලින්ම උච්චාරණය වෙන්නේ මුලින්ම තියෙන මොකද්ද පුතා මුලින්ම තියෙන වචනේ මොකද්ද මුලින්ම තියෙන්නේ one තමයි මුලින්ම තියෙන්නේ පුතා නේද one තියෙනකොට දැන් මොකද්ද හැබැයි ලියලා තියෙන්නේ මොකද්ද one කියලා කිව්වට පුතා one නේද ලියන්නේ මොකද්ද one one නේ one වෙනකොට one තමයි one වෙනකොට හැබැයි one වෙනකොට one උනාට මේ බලන්න O අකුර කියන්නේ පුතා මේ සොර අකුරක් නේ ඉතින් සොර අකුරක් ආවට පස්සේ සමහර ළමයි හිතාගෙන ඉන්නවනේ මේ and දාන්න ඕනේ කියලා දැන් අපිට මේක and දාන්න හැකියි ඇයි දාන්න නැත්තේ and මේ පසන් ඔන්න O අකුරක් තියෙන සොර අකුරක් තියෙන ඉතින් and දාන්න හැකියි ඇයි දාන්න නැත්තේ one කියනකොට මොකද වෙන්නේ පැහැදිලි කරන්න හැමෝටම
1 කියනකොට නේද? කියලා පැහැදිලි කරන්න පුතා. අ කියපු ළමයි මට පැහැදිලි කරන්න සමත් පැහැදිලි කරන්න පුතා මේක 1. 1 කියනකොට ඕ අකුර තියෙන්නේ සොර අකුරක්. හැබැයි උච්චාරණය මොකද්ද? ළමයි තව විනාඩියකින් කට් වෙවි. මම අවුරුදු ලින්ක් එක දාන්න ගෲප් එකට. ඊට පස්සේ කතා කරමු. චුට්ටක් කට් වෙනකන් කවුරුද කියන්න පුතා මේක? මොකද 1? කොහොමද ගන්නෙ? සමත් ඇහෙනවද? හරි හොඳයි පුතා. මට දැන් one day match වෙනකොට වෙනුවට and දාන්න නැතුව දාන්නේ මොකද හේතුව මට පැහැදිලි කරන්න පුතා. one day match ඔන්න අර මං කිව්ව ක්‍රමයට අනුව මට පැහැදිලි කරන්න මොකද්ද මුල්ම තියෙන වචන දිහා තමයි මම බලන්න මුලින්ම තියෙන one. හරි. කවුද පුතා ඔන්න ඔය පැහැදිලි කරන්නේ? and දාන්න නැතුව දාන්න හේතුව. පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න පුතා. චමත් කියන බලන්න පුතා. ඇයි මේකට අපි and දාන්න නැතුව දැම්මේ? කියන්න පුතා. චමත්. ළමයි ඇහෙන්නේ නැද්ද? මං කියන්නේ ළමයින්ට ඇහෙනවද? පැහැදිලි කරන්න පුතා. මේකට and දාන්න නැතුව දැම්මේ ඇයි? පැහැදිලි කරන්න. දැන් 1 කියලා තියෙන්නේ මුලින්. ඔව් කියන්න පුතා. ඕනම බය වෙන්න එපා කියන්න කතා තමයි. වැඩේ තේරුම් නැද්ද? ඔයගොල්ලෝ උත්තරේ කිව්වනම් හැම උත්තරේ කිව්වනම් ඒ උත්තරේ ගත්ත විදිහ කියන්න ඕන. one day match. දැන් one day match කියලා කිව්ව තරගයක්. එක් දින තරගයක්. දැම්මේ කොහොමද? and දාන්න නැතිව. මොකද්ද තර්කය? කියන්න පුතා. කියන්න. සමත් ඇහෙනවද? සමත් මොකද වෙලා තියෙන්නේ? ඇහෙනවද පුතා සමත්? හරි. යාට සිග්නල් ප්‍රශ්නයක් වගේ නේද? හරි මේ ඔව් පසන් පුතා පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න. ඔන්න මුල් වචනේ 1. දාන්නේ කොහොමද? මොකද ළමයි? සර් මං කියන්න. චමත් පුතා කියන්නේ. ඔව් කියන්න. කියන්න චමත් පුතා කියන්න. ඒ උච්චාරණය වෙනස් හින්දා. උච්චාරණය වෙනස්. මොකද්ද උච්චාරය වෙනස් වෙන්නේ කොහොමද? 1 කියනකොට මොකද්ද උච්චාරණය වෙන්නේ පුතා? මුල්ම වචනේ තමයි බලන්න 1 උච්චාරණය මොන අකුර දෙන්නේ අපිට 1 කියනකොට? වයන්න නේද? වයන්න 1 කියනකොට මොකද්ද උච්චාරණ පළවෙනි අකුර එන්නේ මොකද්ද? වයන්න 1 නේ නේද? දැන් වයන්න තියෙනවද කියලා බලන්න අපේ අර ලිස්ට් එකේ. වයන්න තියෙනවද? වයන්න නැහැ. හැබැයි ඕ අකුර කියන්නේ මොන අකුරද පුතා? ස්වර අක්ෂරයක්ද? ඕ කියන්නේ මොන අකුරද? ඕ. ස්වර අකුරද නැද්ද? ළමයි ප්‍රශ්න දෙන්න ඕන. වෙනවට බෑ. මේක දිහා හොඳට අවධානයෙන් ඉන්න ඕන. දැන් ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න. ඕ කියන්නේ ස්වර අකුරද නැද්ද? ළමයි ඇහෙනවද ඉස්සලා කියන්න? ඕ කියන්නේ ස්වර අකුරද නැද්ද? ඕ කියන්නේ පසන් ස්වර අකුරද නැද්ද? ස්වර අකුරු පහ කියන්නේ පසන් ස්වර අකුරු පහ ස්වර අකුරු පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ස්වර අකුරු පහ මොනවද? පුතා ස්වර අකුරු පහ දැනගන්න මොන ඉංග්‍රීසි කියලා යන්න ඉස්සෙල්ලා. ඔය චමත් පුතා මට කියන්න ස්වර අකුරු පහ.
සමත් A E I O U අන්න හරි very good A E I O U හොඳයි ස්වර අකුරු පහ කියන්න පුතා A E I O U right එතකොට O කියන්නේ මොන අකුරක්ද සමත් O කියන්නේ එතකොට vowel ඔව් වවල් එකක් ස්වර අකුරක් අන්න පස්සෙන් එන්න හරි O කියන්නේ වවල් එකක් ස්වර අකුරක් හැබැයි ස්වර අකුරක් ආවත් අපි මේකට දාන්නේ ඇන් නෙමෙයි දාන්නේ මොකද දාන්නේ උච්චාරණය එන්නේ වයන්න ස්වර ශබ්දයක් නෙමෙයි එන්නේ ස්වර නැති වෙන ශබ්දයක් එන්නේ වයන්නක් උච්චාරණය එන්න වයන්න උච්චාරණය නිසා අපි මේකට දාන one day match METCH හරියට ස්පෙල් ලියන්න පුතා one day match එක් දින තරඟයක් one කියන වචනේ o අකුර ස්වර අකුරක් වුණත් අපි මේකට n දාන්නේ නැහැ මොකද උච්චාරණය ස්වර උච්චාරණයක් නොවන නිසා උච්චාරණය ස්වර උච්චාරණයක් නෙවෙයි ඒක නිසා අපි මේකට n දාන්නේ නැහැ හරි මෙන්න මේ වගේ වැදගත් වචන ටිකක් තියෙනවා ඔන්න ඒ වගේ එකක් තමයි සහගත එන්නේදී දැන් ඔන්න මෙහෙම වචනයක් දීලා one day match හිස්තනක් කියන්න පුළුවන් මේ හිස්තනට එන්න ඕන හිස්තනයක් වරන් අත දාලා තියෙන n ඔයාලට අවශ්‍ය කොයි ගහන්න කියාවේ නැත්නම් ලියන්න කියාවේ නේ ඔව් හරියට නොදාන ළමෙක් කෙලිම දාන විදිහට n කියලා මොකද ඉස්සරහා තියෙන ස්වර අකුරක් නේ හැබැයි මේක n දැම්ම සම්පූර්ණ වැරදි දාන්න අනිවාර්යෙන් මොකද one කියනකොට උච්චාරණය වෙන්නේ ස්වර අකුරක් නෙවෙයි ස්වර ශබ්දයක් උච්චාරණය වෙන්න ඕන අපිට n දාන්න නෑ ඒක හොඳටම මම මේ විතර කියන්නේ මෙච්චර කියන්නේ මේ ගොඩක් වැදගත්. හරි. ඕනට තරම් මේ විභාගවල ප්‍රශ්න මේකකින් ගොඩක් හැදෙනවා. මේක වටා ගොඩක් නිර්මාණ වෙනවා. හරි. 6 7 8 9 10 11 ඕලෙවල් විභාග වෙනකම්ම මේ and මේ ආටිකල් ටික පාවිච්චි වෙනවා. ඒක නිසා හොඳට උඩ තියාගන්න පුතා. ඒකයි මේ නිතර බොහොම හිමින්ම කරන්න. නැත්නම් මටත් තිබුණා මේ දවසට දර ප්‍රගාමයේ කරගෙන යන්න. වැඩක් නැහැ පුතා එහෙම. හරි. මේක කරගෙන ඒ කියලා ඔයාලට එහෙම දැන්මක් එන්නේ නැහැ. හරි ක්‍රමක්‍රමයෙන් පොත දෙන්න ඕන. හරි. ඔබත් සීරමට විදුනම ඔයාලටත් එපා යන මහා ආචාර්යවක් කියලානේ. ඒ නිසා පොත වගේ බොහොම මිමිතාමත් හිමීට පැහැදිලි කර ඒවල උදාහරණ දීගෙන පැහැදිලි කරන්න. නැත්නම් මලක් තුන දැන් කෙලින්ම වාක්‍ය රටා පටන් ගන්න වාක්‍ය හදන්න පටන් කරගෙන යන්න. ඒව කළාට නෑ පුතා ඔයගොල්ලෝ පන්තියට ගියා විතරක් වෙනවා අන්තිමට දැන්මක් නෑ. හරි. ඒකයි මේක උදාහරණ කරන්නේ. ඒක නිසා ඔබ හොඳට උඩට ගන්න. හරි හොඳයි පුතා ඒ උදාහරණ ටික හොඳට ඔලුවට ගන්න ඔන්න ස්වර අකුරක් ආවත් ස්වර අකුරේ ශබ්දේ නැති හින්දා ඒ වචනවලට අපි දාන්නේ කියලා දානවා හරි ඊට පස්සේ පුතා අපි ඊළඟ සතියේ කතා කරනවා ස්වර නවන කොන්සනන්ට් එකක් ආවට පස්සේ n දාන අවස්ථා තියෙනවා ගොඩාක් කොන්සනන්ට් වලදී තමයි එන්නේ. හැබැයි සමහර කොන්සනන්ට් අකුරු තියෙනවා ස්වර ශබ්ද එන සමහර වචනවල. හරි අන්නේ අවස්ථාවේදී අපි n පාවිච්චි කරනවා. ඒ සම්බන්ධව අපි ඊළඟ සතියේ ඊළඟ කොටස කතා කරනවා. හරි ඒවට තියෙන උදාහරණ ටිකක් මම ලබන සතියේ ඔයාලට කියලා දෙනවා පුතා. අදට මේ සතියේ කියපු දේවල් ටික හොඳට පාඩම් කරගන්න. මම ලබන සතියේ මේ ටිකෙන් ප්‍රශ්න අහනවා. හරි පොඩ ටික කරන්න පුතා ඒක නිසා මේ අපේ මේ හොඳ ප්‍රමාණයක් මේ අර හොඳට උඩ ගන්න. මේ ටික පාඩම් කරගෙන යනවා ඊළඟ කියනකොට. හරි මම මේ ප්‍රශ්න අහනවා. හරි මේ ටික හොඳට බලා ගන්න. මේ ටික විතරක් නෙවෙයි මුලින්ම දැන් සියලුම දේවල් සමරිය පොඩ එකින් එකට පිටුව මතක් කරගන්න පුළුවන් වෙනවා. හරි කරපු ටික. ඒතර ඉස්සරහට එන්න තව පොඩ්ඩක් ඉන්න ඊළඟ සතිය විතරයි දැන් පිටුවෙන්න. මෙතෙක් කාල ටික පාඩම් කරලා තිබ්බට පස්සේ දැන් ඊළඟ සතියේ දෙන ටික විතරයි ආයි පාඩම් කරලා ඉන්න. නැත්නම් සියලුම කොට ගහ ගන්න එපා. හරි. දැන් යම්කිසි ළමයෙකුට මුල් හරි අමතක නැන් ස්ටක් දාලා බලන්න. මේ දවස් ටිකේ තමයි හොඳම කාලේ. මොකද ඉස්කෝලේ යන්නෙත් නැහැ. ඒ කාලේ උපරිම ප්‍රයෝජනයක් ගන්න. හරි පුතා. එතකොට එහෙනම් ඔයගොල්ලෝ ලබන සතියේ කොට වන්න ගියේ සතියේ දුන්න ඩික්ටේෂන් ටිකම තමයි බලාගෙන ඉන්න ඕන. එතකොට මම ගෲප් එකට ආයෙ ෆෝවර්ඩ් කරන්නම් පුතා. ගියේ සතියේ දුන්න ඩික්ටේෂන් 10. පසන්. හොඳේ පුතා ලබන සතියේ කොට මේ ඩික්ටේෂන් 10 පාඩම් කරගෙන ඉන්න ඕන. පසන් ඇහෙනවද?
එතකොට මේ චමත් දුෂ්ටංග ඔයගොල්ලෝ පුතා ගිය සතියේ දුන්න ඩික්ටේෂන් 10ම තමයි ඊළඟ සතියට පටන් කරගන්නවා. මේ සතියේ මම ඩික්ටේෂන් 10ක් දෙන්නේ නැහැ. මොකද මේ ළමයි ටික දෙනා ඉන්නේ හැමෝගෙම ගන්න ඕන. මේ ඒක ළම සතියක් ළමයි ඒවිනේ නේ. හරි. මොනවා හරි පුතා අද කියපු දේවල් මොනවා හරි මේ නොතේරෙනක් තිබුණාද? පස්සට කොහොමද පුතා? අද කියපු දේවල් ටික තේරෙනවද සාමාන්‍යයෙන්? ඔව් හරි හොඳයි. එතකොට අපේ චමත්කාර කොහොමද පුතා තේරෙනවද? තේරුණා සර්. right හොඳයි. තේරුණා සර්. හරි දුෂ්කරන නෝට් එක ලියාගන්න පුතා. නෝට් එක ලියාගෙන මොනවා හරි මේ නොතේරෙන තරම් තියෙනවා ආයෙ අහන්න. හරි. හා සර්. right. අද අපි පුතා මම කියන අවස්ථාව හරි පරිස්සමට ගෙදර ලයින් එකට කරගන්න. හොඳට පාඩම් කරන්න. right. ආයිබෝවන්. ආයිබෝවන් සර්.